බුද්ධාභිවන්දන. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා තමසවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද ඔබ හැම දෙනෙක්ම විශේෂයෙන් ලැබූ නව වසර 2020 අවසන් වෙලා 2021 නව වසරක් උදාවීමත් සමඟ අද දවසේ ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි මුලින්ම මේ ලැබුවා වූ නව වසර ඔබ හැම දෙනාටමත් කොළඹ ටෙලිවිෂන් බණහන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවයේ තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසෙන විශේෂයෙන් වසංගත විපත් කරදර දුරුවෙලා සුවපත් භාවය ලැබෙන සුබ නවවසරක් බවට පත්වේවා කියල හැම දෙනාටම මුලින් ආශිර්වාද කරනවා. තින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බල දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ නොම්බර 7 දෙවන පටුමග මැද වැලිකඩ පාර රාජකිරිය පදිංචි මිනෝලි වීරසූරිය සහ සරෝ කියන මේ පින්වත් පිරිස එකතු වෙලා තමයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. ඒ පිංහතුන්ගේ ප්‍රධාන මාරමුණු තමයි සිල්වයා ගුණතිලක ගුරු මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, මිනෝලි මහත්මියගේ ජීවිතයේ සාර්ථකත්වයට බොහෝම සෙනෙහසින් උදව් උපකාර කරමින් දායක වූ සිල්වයා ගුරු මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මේ ධර්මදානමේ පින්කමේ ප්‍රධාන අරමුණක්. ඒ වගේ මිනෝලි මහත්මියගේ ස්වාම්පුරුෂයාගේ ආච්චම්මා වන ජොස්ලින් වීරසූරිය මෑණියන්ට සීයාවන ඩොනල් වීරසූරිය මහතාට පින් අනුමෝදන් කිරීමත්, මිනෝලි මහත්මියගේ දෙමාපියන් වන ලොයිට් ප්‍රනාාන්දු සහ හේවන් ප්‍රනාාන්දු ගේවන් ප්‍රනාාන්දු කියනයට පින් අනුමෝදන් කිරීමත් ධර්ම දේශනාව අරමුණ. තිගේ මිය පටලවගේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවත් බණහනු බැහැම දෙනාටමත් මේ ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද අපේ මේ ධර්මානු ශාසනාවෙන් විශේෂයෙන් සල කළ බලන්නේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණාට පස්සේ එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයන්ගේ ස්වභාවයන් පිළිබඳ. සමහර අය එක ගාථාවහල ධර්මය අවබෝධ කරා. සමහරයි බුදුරජාණන් වහන්සේ දීර්ඝ වසයෙන් දහම් දෙසනකොට ඒ දීර්ඝ දේශනාවක් අහගෙනීදලා දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගත්තා. සමහරයට බුදුරජාණන් වහන්සේ ඒ අයට භාවනා කමට හන්දුන්නා. උද කලා විවේකීව ඔබ මෙන්න මේ භාවනාවන් පුරුදු කරන්න. ඒ අයි බුදුරජාණන් වහන්සකින් උපදෙස් සරගෙන හුද කලා විවේකීව කාලයක් බණ භාවනා කරලා ධර්මය අවබෝධ කරගත්තා. ඊලකට ගිහි ජීවිත ගත කරන ශ්‍රාවකයෝ අතර පවා නොසිතන අපිට හිතාගන්න බැරි පුද්ගලයෝ ධර්මය අවබෝධ කරලා තියෙන. ඒ සමහර පුද්ගලයෝ දිහා දකිද්දී ඒ සිදුවීන් අහද්දී ඔබට සමහරලාට හිතෙන්න්න පුළුවන් ඉතින් එහෙම මිනිස්සු ධර්මය අවබෝධ කරන්න ඇයි අපිට පැරි. අපි මෙච්චර සද්ධාවන්තයි, අපි මේ තරම් පින්කං කරනවා, අපි කොච්චර බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙන්ද මේ කටයුතු කරන්නේ, ඇයි අපිට මෙහෙම වෙන්න කෝ අපිට අන්න එහෙම ඔබට හිතෙන්න්න පුළුවන්. හැබැයි අපි දන්නේ නෑ ඒ අයගේ සංසාර ගමනේ ධර්මාවබෝධය පිණිස සසර පුරා පුරුදු කරලා තියෙන ගුණ ධර්ම අපිට පේන්නේ. ඒව දකින්න බුදුරජාණන් වහන්සේලා. බුදු කෙනෙකුට තියෙනවා
කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින නුවන. ඒකට ධර්මය කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානේ. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය බුදු කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙන. සමහර වෙලාවට ඒ කෙනා අසූචි කදක් කරගහගෙන යන බොහෝම දුප්පත් පවුලක ඉපදිච්ච මුළු සමාජෙම පහත් කියල සම්මත පහත් රැකියාවක යෙදෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දන්න සුනීත සෝපාක වගේ අය අසූචි කද කරගහගෙන කියයි හැබැයි රහත් වුණ රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට ගෙවල්වල හිටපු වැඩකාරියෝ ධර්මයාව බෝධ කරගත්තා. පාර හිටපු හිඟන මිනිස්සු අතර ඔබ හල ඇති සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා මුළු ඇඟ පුරාම කුෂ්ට හැදිච්ච හිඟන මනුස්සේ මේ බණහල සෝවාන් පලට පත් වුණා. ඒ වගේම සමහර පුද්ගලයෝ ගොවිතැන් කරගෙන කුඹුරක් කරගෙන හිටපු මිනිස්සු මේ මහා ඉහල අධ්‍යාපනයක් තිබිච්ච බුද්ධි මට්ටමක් තිබ්බ කියලා අපි මනින බුද්ධි මට්ටමින් සාමාන්‍ය මිනිස්සු කෙනෙකුගේ උගත්ක මනින්නේ ඉගෙන ගත්ත විභාග පාස් කරපු ඒවැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තා සාමාන්‍ය ගොපලු දරු හරක් දක්කගෙන ගිය ගොපලු දරු කුඹුරු වැඩ කරගෙන හිටපු සාමාන්‍ය මනුස්්‍යයෝ ගෙවල් වල සේවිකාව අපිට පේනවා මේ ධර්මය අවබෝධ කරන්න එහෙනම් අපි බාහිරින් දකින මේ බුද්ධිය විභාග පාස් කළ ඇති කරගන්න ඒ බුද්ධි මට්ටමට වඩා මේ ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය වෙන සංසාරික පුුණ්‍ය ශක්තියක් සහ මේ ධර්මය තමා තුළින් විමසා බැලීමේ දක්ෂතාවයක් තියෙනට ඕන්. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරය හිඟන්නෙක් තුළ තියෙන්න්න පුළුවන්. ඒ යෝනිසෝ මනසිකාරය ගෙදරක බැලම හෙවරකං කරගෙන ජීවත්වෙන බොහොම අසරණ මනුස්සෙක් තුළ තියෙන්න්න පුළුවන්. ඒ යෝනිසෝ මනසිකාරයේ සමහරලාට අසූචි කදක් කරගහගෙන යන නගර මනුස්සෙක් තුළ තියෙන්න්න පුළුවන්. පින් ඇති අයගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න බුදුවරු. පිංගතුනි සමහර සිදුවීෙන් හරීම පුදුමයි මේ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයන්ගේ කතා. සමහර අය දවසක්කික බමුණේ මේ බමුණ බුදුරජාණන් වහන්සේෝ මේ ඇසුරු කරලා බණහල නෑ. හැබැයි උපතින්ම ඔබ අහලා තියෙනවා බ්‍රාහ්මණයෝ ඒ පරම්පරාවෙන්ම බ්‍රාහ්මණ ආගමේ බොහෝ පිරිසක් බුදු හාමුදුරුවන්ට තරහයි. ඒකට හේතුව ඔවුන් හිතාගෙනන්න ඔවුන් තමයි උසස්ම ජාතිය. ඒ බ්‍රාහ්මණ ආගමය ඔවුන්ට උගන්නල තියෙන්නේ ඔවුන් මහා බ්‍රහ්මයාගේ මුකයෙන් ඉපදිච්චාය කියල. එතකොට ඒ නිසා ඒ අයි හිතාගෙනන්න අපි තමයි ඉන්න උසස්ම පිරිස බ්‍රාහ්මණවරු බොහොම උසස්සයි. අනිත් අය ඔක්කොම් පහත් කියලා උපත මුල් කරගෙන තමන්ගේ කුලයක් ජාතියක් මුල් කරගෙන මනුස්සත්වයට ගරහමින් ජීවත්වෙච්ච පිරිසක් බමුණු. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා වසල සූත්‍රය. මේ වසල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා උපතින් කෙනෙක් බමුණෙක්කත් වසලයෙක්කත් බ්‍රාහ්මණයක්කත් වෙන්න. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ. කෙනෙක් වසලේද්ද බමුණෙද්ද කියලා තීරණය වෙන්නේ. එයාගේ ක්‍රියාව මත. එයා උපතින් උසස්යයි සම්මත කුලේක උපදින්න පුළුවන්. හැබැයි යා කරන්නේ පහත් වැඩනම්. සිතකය වචනය මුල් කරගෙන කරන්නේ අකුසල්නම්. එයා වසලේක. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් පහත්යයි සම්මත තැනක ඉපදුනත්. එයා සිල්රක් සිල්වත්නම් කාටවත් හිංසාවක යෙදමින් කටයුතු කරන්න නැත්නම්. බොහෝ ගුණධර්ම පුරුදු කරන සීලවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක්ට. එයා බ්‍රාහ්මණය කියල බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙනුයි ඔහු බමුණෙද්ද වසලයෙක් බවට පත්වෙන්නේ කියලා මේ වසල සූත්‍රයේදී දේශනා කරන. එතකොට මෙන්න මේ දේශනා මුළු දඹදිව් තලයේ පුරාම මිනිස්ු අතර පැතිරිලා යනකොට බමුණු බුදු හාමුදුරන්ට ගොඩාක් වෛර කර. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලට නින්දා පහස කර.
පලිගණ්ඩ පවා යම් යම් අවස්ථාවල නොයෙක් උපක්‍රම සැලසුම් හැදුව. ඔය අතරේ දවසක් එක බමුණේ කල්පනා කරා මම ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ට එහෙමයි බුදු හාමුදුරන්ගේ බොහෝ තැන්වල සමහරු හඳුන්නලා තියෙන. ශ්‍රමණ බවත් ගෞතම මම ඔය ශ්‍රමණ බවත් ගෞතමයන්ට හොඳ පාඩමකු ගන්න ඕම් බලාපල්ලකු කියලා පිරිසක් අතර ගිහිල්ලා දැන් තමන් ලොකුකමට කිව්ව. කියලාවා ජේතවනාරාමයට ඇවිල්ල බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල කිව සාමීනී ඔබහන්සේට හිට දවස මගේ නිවසට දානකට ආරාධනා කරන්න මේ ආවිකිව. බුදුරජාණන් වහන්සේට බුදුවැසින් සියල්ල පේනවා ඔහුගේ හිත දකිනවා. ඇත්තට මොහු දන් දෙන්න දෙන්නේ ඔහුගේ චේතනාවමොකක්ද ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ දැක්කා. හැබැයි බුදුරජාණන් වහන්සේ බැලුවේ ඔහුට ධර්මය අවබෝධ කරන්න පිනක් තියෙනවද. බුදුරජාණන් වහන්සේ දකින ඔහු කල්ප ගානකට පෙර සසරේ කරපු පිනක් තියෙනවා ඔහුට සෝවාන් වෙන්න පුළුවන් මේ පින මතු කළ දහම් දෙසුවන්. බුදුරජාණන් වහන්සේ දානය ආරාධනාව පිළිගත්තා. ඇත්තට මේ දන් දෙන්න නෙමේ. හැබැයි බුදු හාමුදුරු පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අය වෙදාට දමනය කරන්න පුළුවන්. පසුවදා නැම් බුදුරජාණන් වහන්සේට විතරයි. ස්වාමිනි ඔබහන්සේට පමණයික මගේ ආරාධන මේ සංඝයාට නෙමේ ඔබහන්සේ පෞද්ගලිකව මගේ නිවසට දානයට වඩින්න කියව. පසුවදා බුදුරජාණන් වහන්සේ පාත්තරය අරගෙන මේ බමුණගේ නිවසට දානයට වැඩිය. දැන් දානයට වැඩිය වඩිනකොට මේසේ සකස් කරලා තියෙනවා දාන භාජන තියල වහල ඔක්කෝම පිළිවලට හදලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ ආසනයක් පනවලා මෙන්න ස්වාමීණි වැඩ ඉන්න කිය. මෙහෙම වැඩ ඉන්න කියලා කීව ස්වාමීණි ඔබහන්සේට මෙන්න ඇති තරන් දානි තියෙන. ඔබහන්සේ රිසිසේ ඇති තාක් බෙදාගෙන වලදන්න කියව මේ ඔක්කොම වුණන්. පිංහතුනේ මේ පවකාර බමුණාර භාජන ඔක්කොටෝම අසූචි වෙදලා අසූචි බෙදල වහලා මෙන්න වලදන්න කියව. දැම් බලන්න වෙන කෙනෙක් නම් සමහරලාවට කේන්ති යනව බනිනවා බැන ලාපහු හැරිලා එනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් උන්වහන්සේ දන්නවා. වඩිනකොටත් උන්වහන්සේ දන්නවා මේ බමුණ මොකට ආරාධනා කරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අර පනෝපු ආසනී වැඩ හිටිය උන්වහස කලබල උන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ හරි එහෙමනම් ඇවිල් අහම වාඩි වෙන්නකු කියලා ඔන්න ඉස්රහින් වාඩි කෙරෙව. සාමාන්‍යින් දානකට ගිය ගමන් වල දන්න ඉස්සල්ලා පන්සිල්දීලා අනුශාසනාවක් කරලා පින් අනුමෝදන් කරලා පුක්තානු මෝදනා ධර්ම දේශනාවක් කරනවා. වාඩි වෙන්න කියල වාඩි කෙරෙව. බුදුරජාණන් වහන්සේ යහනවා බ්‍රාහ්මණය ඔබට පණවිඩයක් ලැබෙනවා ඔබේ ඥාති පිරිසක් ඔබේ හිතවත්ම නෑදෑය පිරිසක් නෑදෑ ගමනක් එන ඔබේ ගෙදර දැන් ඔබට පණවිඩයක් ලැබෙන ඔන්න අසවල් දවසේනවා කියල ඔබ මොකද කරන්න කියලා. එතකොට මේ බමුණ කියෙන ස්වාමිනීති මගේ නෑදෑයෝනම් ළඟම හිතවතෙක් නම් ඉතින් හොඳ යාළු මිත්‍රයෙක් නම් ඒ අයි වෙනුවෙන් ඉතින් හොඳ සංග්‍රහයක් මං හදනවකි. ගෙදරට ආවට පස්ස සංග්‍රහණ කර බෑන ඉතින් නිසා හොඳ සංග්‍රහයක් හදනවකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ යහනවා බ්‍රහ්මුණ දැම් බැරි වෙලාවත් ඔය එනවා කියලා පොරොන්දු වෙච්චාය ආවේ නැත්නම් සංග්‍රහය හදල බලාගෙන ඉන්නවා ආවෙනෑ. එක්ක ඇවිල්ලා කලබලෙෙම අනේ මට ඉක්මන් යන්න ඕන දැන්නම් මොකුත් කර දැයි සමහරු කිනනේ දැන්නත්තේ බොන්න බෑ දෙන්නම් කන්නත් බෑ බඩ කිනිත් නෑ මට ඉක්මට යන්න ඕන ඔබට ඕන තරම් ඔහොම අත්දැකින් ඇති. එතකොට මේ ආපු පිරිස ඔබේ සංග්‍රහය බුක්තිවිදින් නැතුව ගියෝ. එතකොට ඔබ මොකද කරන්න කියලැව. එතකොට මේ බමුණා කියනවා ස්වාමිනීතින් එහෙම නං ඒ අයි පිළිගත්ත නැත්නම් හදිසියාව නැත්නම් අපි මහන්සි වෙලා හදාගත්ත දේවල් ඉති මේ අය වෙනුවෙන් හදපු දේවල්න අපිම බුක්ති විදිනවා කිය. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම නම් බ්‍රාහ්මණය ඔබ ඊය බොහෝ මහන්සි වෙලා තතාගතයන් වහන්සේට ආරාධනා කරලා ඔබම වෙහෙස මහන්සි වෙලා හදාගත්ත මේ දාන ටික
ඔබම භුක්ති විඳන්න කීවා. මේ බමුණට විශාල ලැජ්ජාවක් ඇති වුණ. හයියෝ මංකර ගත්ත දේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේක මට එපා කියව. ඔබම හදාගත්ත දේ ඔබම භුක්ති විදින්න කියව. ඒ වෙලේ අනේ ස්වාමීනි මට සමාවන සේක්වා කියල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනම බිම බලාගෙන වාඩි වුණ. බුදුරජාණන් වහන්සේ ඔහු අරමුණු කරගෙන පිළිවල කතාවෙන් දහම් දෙසවා. ඔහුගේ හිත එකඟ වුණා බලන්න බුදු කෙනෙක් ගෙතියෙන හැකියාව. බුදුරජාණන් වහන්සේ සාමුක්කන්සික දේශනාව චතුරාර්ය සත්‍ය විස්තර කරමින් සිදු කරන දීර්ඝ ධර්ම දේශනාව සිදු කරා. ඒ දේශනාව අවසානයේ මේ බ්‍රාහ්මණය උතුම් සෝවාන් පලයට පත් වුණ. දෙම් බලන්න ඔබ අහල ඇති සෝතා පණ්ඩ පලයට පත්වෙනකොට. කෙනෙකුට ඇති වෙනවා බුද්ධය අවිච්ච ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සද්ධාවක් ඇතිවෙන. දම්මේ අවිච්ච ප්‍රසාදේ ධර්මය ගැන අච්චල සද්ධාවක් ඇතිවෙන. සංගේ අවිච්ච ප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවක් ඇතිවෙන. ආර්ය කාන්ත සීලේ ගිහි ශ්‍රාවකයෙක් නම් දිවිහිමීම් පංච සීලයේ පිහිටලා ඒ ආර්යකාන්ත සීලේ කැන දිවිහිමීම් තමන්ගේ සීලේ ආරක්ෂා කරගන්න කෙනෙක් බවට අවබෝධෙන් යුක්ත සීලයක් රකින කෙනෙක් බවට පත්වෙන. බුදුරජාණන් වහන්සේ සෝතාපන්න ඵලය ගැන පෙන්නුවේ. යුද්ධ 1000ක් දිනනවට වඩා. මුළු කාම ලෝකෙම අධිපති භාවය දරන්න සක්විති රජ කෙනෙක් වෙලා උපදිනවටත් වඩා. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් වෙලා දෙව්ලෝ පහළ වෙනවටත් වඩා. සෝතා පත්ති පලේ ශේෂ්ඨයි කියල බුදුහාන්දුරු පෙන්වා. දැන් ඔබම හිතන්න බුදුරජාණන් වහන්සේට මේ බැන බැන හිටිය. බුදුරජාණන් වහන්සේට දානකට ආරාධනා කළ භාජනවලට අසූචි බෙදල මෙන්න කන්න කියපු මේ පවකාර බමුණා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සුළු මොහොතකට පස්සෙ සෝවාන් වුණා. දැන් කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අච්චර පවකාරකමක් කරපු. බුදු කෙනෙකුට මෙහෙම නින්දා කරපු. බුදු කෙනෙකුට මේ අසූචි බෙදල භාජනවලට මෙන්න වලදන්න කියලා ඒ තරම් පාපී ක්‍රියාවක් කරපු බමුණ. කොහොමද මේ පවකාරය සෝවානුනේ කියලා හිතෙන්න්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් එහෙම හිතනවා. ඒ අපි හිතන්නේ අපිට ඔහුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න බැරි නිසා. පිංහතුනි මතක තියාගන්න පෙර සසර පින කියන්නේ මහා පුදුම දෙයක්. පෙර සංසාරය අපි ධර්මාවබෝධය පිණිස බොහෝ පින්කරපු අය වෙන්න පුළුවන්. හැබැයි ඒ පින බුදු කෙනෙක් බුදු ඇසින් දකිනවා. සමහරලාවට අපි ලොකූ පින්කං කරලා එක්ක පසේ බුදු කෙනෙකුට රහතන් වහන්ස කෙනෙකුට පෙර බුද්ධ ශාසනයක බුදු කෙනෙකුට වෙන්න පුළුවන්. අපි දානයක් දීලා පිනක් කරල ප්‍රාර්ථනා කරනවා. අනේ අපිට බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කරගන්න ලැබේවා කිය. හැබැයි මතක තියාගන්න අපි ඉපදීපදි සංසාරය යන්නේ. සෝවාන් වෙලා යන ගමනක් නෙමේ සසරයන් පෙර සසරේ පාරමිතා පින ධර්මාවබෝධයට කරපු පින තිබුණට අපි මේ සංසාරයන්නේ පෘතජ්ජන කෙනෙක් හැටියට. ඒ යන ගමනේ ඕනම වෙලාවක නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. ඕනම වෙලාවක් මොකදර සැඟවිලා තියෙන සංසාර පින මතුවෙන්නේ බුදු කෙනෙක් ඉදිරියේ විතර. බුදු කෙනෙක් තමයි දකින්නේ එයාගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ මුණ නොගැහෙන්න. ඔහු තාමත් සතරාපායි වැටි වැටි යන කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඔහුගේ පෙර පුුණ්‍ය ශක්තිය මතුවෙන විදියට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුව. ඔහු ධර්මය අවබෝධ කර. ඒ නිසා සංසාර පින් මතුවෙනවා කෙනෙක මහා පුදුම දෙයක්. මේකට ඉතාම හොඳ ලස්සනම සිදුවීමක් තියෙනවා ජම්බුක මහරහතන් වහන්සේගේ ජීවිත කතා. ඔන්න ඔය කතාවෙන් ඔබට පුළුවන් සංසාර පිනයි ධර්මාවබෝධ කිරීමේ සංසාර පිනයි සසරි කරපු කර්ම විපාක අරගෙන යන ගමනි ස්වභාවයයි හොඳට තේරුම් ගන්න පුළුවන්. ජම්බුක මහරහතන් වහන්සේගේ ජීවිත කතාව.
මේක තියෙනවා ජම්බුක මහරහතන් වහන්සේගේ තේර ගාථාව. පිංහතුනේ මීට බොහෝ කාලිකට පෙර කල්ප ගණ ගානකට පෙර ජම්බුක සසරි බොහෝ පින්කරපු කෙනෙ. එහෙම පින් කරලා ප්‍රාර්ථනා කර අනේ මට අනාගත බුද්ධ ශාසනයක මට ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. මට අනාගත බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කර. එහෙම ප්‍රාර්ථනා කරලා සසරේ බොහෝ පින්කරගෙන පින්කරගෙනාව. හැබැයි මතක තියාගන්න දෙව්ලොව ගියා මනුලවාව ඔය යන්නේ තාම ධර්මය අවබෝධ කරනකං එන්නේ සතරාපාය මහගෙදර කරගත්ත ගමන. තාම හිත තුළ නිරේගාමී ආශ්‍රව තියෙනවා. පොඩි මොහොතක් ඇති කෙනෙක් නොමගයන්න. ඔහොම ඇවිල්ලා දිවිය ලෝකෙ බොහෝ කාලයක් ඉඳලා මනුස්ස ලෝක ඉපදුන. බොහෝම දනවස් සිටු පවුලක ඉපදුන. බොහොම ලස්සන තරුණේ. ඔබ දන්නවා සාමාන්‍ය තරුණ කාලේ දැන් බුද්ධ ශූන්‍ය කාලයක්. ඒ කාලෙ මනුස්ස ලෝක බුද්ධ ශූර්ණය බුදුරු ලෝක පහළ නොවිච්ච කාලය. කලාතුරකින් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරලා නගර පිණ්ඩ පාත කරගෙන හසින් වඩිනවා. ඔය අතරේ තරුණ වයසට එනකොට ඔබ දන්නවා තරුණ කාලිතින් ඔයි තරුණ මදේ මද මාන් ඇති වෙනවා. තරුණ කාලය ඇති වෙන ඔය විහිලු කරන ඕන කෙනෙකුට උසුළු විසුළු කරන අපි තමයි ඔක්කොම දන්නේ. ඔය වගේ මට්ටමක් තින් දවසක් තරුණ කොල්ලො ටිකක් එක්ක පාරායින පාරයනයට විහිළු කර හිටිය. ඔය අතරේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් අහසින් වැඩම කරලා පාරක් දිගේ පිණ්ඩ පාති වඩිනො පාත්තරයක් කරගෙන. උන්වහන්සේ මුළු ඇඟම වැහෙන්න සිවුර පොරෝගෙන පාත්තරය අරගෙන පිණ්ඩ පාති වඩිනකොට මේ තරුණය අර තරුණය එක්ක විහිළු කර ඉඳලා පෙන්වාම් බලාපංකවර අමුතු ජාතිය කෙනෙ. අර ඇඟ පුරාම මොකක්ද මේ ඇඟම වහගෙන ඊට පස්සේ ඔහොම කියලා නින්දා පහස කරා. ඊට පස්සෙ කිව්වා අපි හොඳ වැඩක් කරමු. ළඟට එනකං ඉඳලා බටපිට බලන්නකොට බිමති බාසූචි වගේ. ඒ වෙලාව අර පාත්තරයට අසූචි බෙදවා. අර අසූචි ගොඩ අරගෙන පාත්තරයට දැම්ම. විශාල අකුසලයක් දැම් බලන්න පෙර සසරින් නිවන් දකින්න පින්කරපු කෙනෙක් මේ. දෙවුලව ඉඳලා ඒ පිනේ විපාක ගෙවල මනුස්සලෝකට ආපු වෙලා මේ කරගත් අකුසලේ. ඒ අකුසලෙන් දුගතියට වැටුන අපායට වැටු. බොහෝ කාලයක් අපායි දුක්හිඳලා 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 අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඔන්න මේ කාලෙ වෙනකොට දිවිය ලෝකෙ මනුස්සලෝකට ආව. ඇවිල්ලා ඒ සැවැත්නුවර ආසන්න ඈත ගම්මානික බොහෝම ධනවත් පවුලක දියනියකගේ කුසෙන් දරුවෙක් ඉපදුනා පුතේ බොහෝම ආසාාවෙන් මේ දෙමවපි අනේ පුතා බාරහාර වෙලා අපිට කුළුඳුලේ ඉස්සල්ලාම් පුත්කුමාරයෙක් ලැබෙන්න කියලා බොහෝම ප්‍රාර්ථනාවෙන් හිටිය. ඔය අතර මේ දරුව ඉපදුනා පුතේ. දැම් මේ ළමයට අම්මා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් තුරුල් කරගෙන කිරිපෝනු ළමය නෙමේ කිරිබොන්නේ. කටට තියල මිරිකුවත් කටෙන් හලනවා. මේ දරුවා අසූචි කරනේවා අතදාල සූර ලරගෙන කටේ ගාගෙන අර අසූචි කනෝ. මව් කිරිබොන්නේ. මොනවාහරි කුණුවෙච්ච දෙයක් අසූචිකොට දන ගාගෙන ගිහිල්ලා අසූචිකොඩුවල් ළඟට ගිහිල්ල වාඩි වෙලා කනෝ. ඇඳුමක් අන්දන්න බෑ. මොන්න විදිහට ලස්සනට ඇඳුම් මේ දරුවට ඇන්දෙව්වත් ගලෝල විසි කරන. පොඩි කාලිතින් දෙමවපිය හිතුවා ඕවා ලොක්කු වෙනකොට ඇරිලයයි. සාමාන්‍ය පොඩි දරුව සමහරය ඔබහල ඇති පොඩි දරුව නොදන්නකමට අසූචි කනා ඉන්නවා. හැබැයි හැමදාම කනවනෙමේ. එතකොට මේ දෙමවපිය හිතුව ඕක ඉතින් ඇරිලෑ. ටිකක් ලොකුුණා මොන්න විදිහටවත් කෑමක් කවන්න බෑ. ඉතිං හුරතල් කතා කියලා රස කරලා හදලා අඹරලා ගුලි කරලා මේ දරුවගේ කටේ තියෙන පුතේ කන්න කියල. කටේ තියාග නිතර තූ ගල කෙළගහන. අසූචි විතරයි මෙන මොනුවත් කන්නේ. බලන්න
අර පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ පාත්තරයට අසූචි බෙදපු කර්ම විපාකි. ඊළඟට අර සිවුරක් දරාගෙන වඩිනකොට මුළු ඇඟම වහගෙන මොකක්ද මේ ඇගේ ඔතාගෙන ඉන්න කියල අර සිවුරට ගරහා කරපු කර්මයට ඇඳුමක් කඳන්න මොන්න විදිහට ඇඳුමක් හැන්දත් ගලෝල විසි කරනවා. මේ දරුව ටිකටික ලොකුවෙනකට දෙමවපියෝ කල්පනා කර අපිට මහ විශාල ලැජ්ජාව. අපේ නෑදෑයු අසල්වාසීන් මේ මිනිස්සු දැනගත්තුත් මේ ළමයගේ ඇත්ත ස්වභාවේ. අපි කොහොමද මූුණ දෙන්න අපේ පරම්පරාවම ඉවරයි. ඊට පස්සේ වැඩිහිටියෝ දන්න අය කිව්වා මේ දරුවා පෙර නිගන්ට එක්කත් එන්නති මු ඇඳුමක් අදී නැතුවන්න. අපි මේ ගමක නැතුව ඈත පලාතකට ගිහිල්ලා නිගන්ටාරාමයකට මේ ළමය බාර දෙමු කිව්. එහි හදාගනය කිව. හොඳයි කියල දැන් ළමය මහා පාන්දර මිනිස්සු නිදි අතරේ එලිය වැටෙන්න කලින් ළමය වඩාගෙන ගමෙන් ඈත පලාතකට ගිය. ඔහොම ගිහිල්ලා නිගන්ටාරාමකට ගිහිල්ලා මේ දරුව බාර දුන්න. කිව්වානේ මේ දරුව උපන්දා ඉදං ඇඳුමක් අන්දන්න බෑකිව. අසූචි කතාව කිවෙන ඇඳුමක් අන්දන්න බෑකිව. ඒ නිසා අපි හිතුව කිව මේ දරුව මේ නිගන්ට පෙර සසරෙත් නිගන්ට කෙනෙක්ද කියලා. අපේ කෙනෙක් වෙන්න ඇති දරුව හොඳයි අපිට කීව. අපි ලොකු මහත් කරලා අපේ ආගමට හදලගන්නම් කියෝ. ළමය බාර දෙන්න කිව අපිට ඉතින් දර දෙමවපියෝ මේ දරුව නිගන්ටයන්ට බාරදීලා ආවයින්. දැන් නිගන්ටයෝ නිගන්ටාරාමි තියාගත්තා. මෙන්න බැලින්නම් මේ දරුවා නිගන්ටාරාමි පසු පස්සට ගිහිල්ලා අසූචි වලකට බැහැගෙන ඒක අසූචි කනවා. අර නිගන්ටයෝ පිරිසම එකතු වෙලා ගහල එලෙව්වා මේ පොඩි ළමයට මේ මොකෙද්ද මේ අසූචි කනය එකෙක් කියලා. නිගන්ටය හොඳට කනව බොන අසූචි කන ජාතියක් නෙමේ. දැන් මේ දරුවා නිගන්ටාරාමෙන් ගුටි කාගෙන පැනල ගියා. දැන් ගිහිල්ල පාරවල් අයින තැන් තැන්ගොල ඇඳුමක් අඳන්නෙත් නෑන් පොඩි ළමේ පාරයින ඉන්නවා. සත්තු මිනිස්සු පාරවල්වල තැන් තැන්වල අසූචි කරනවා. ඒ අසූචි කරලා යනකං ඉඳලා ගිහිල්ල යෝ කනු. වෙන කිසිම දෙයක් කන්න හිතට පිරියක් නෑ. මේවා දකින මිනිස්සු මේ දරුව දකින තැන ගල්වලින් පොළුවලින් ගහන ගුටිකාගෙන ගිහිල්ල හැංගිලා බලාගෙනින්. අවසාන කල්පනා කරා දවල් කාලෙ මිනිස්සු අතරට එන්න මිනිස්සු ගහන නිසා. රාත්‍රී කාලෙ ගිහිල් අසූචි ගොඩවල් හොය හොයා ගිහිල කනවා. හෝම කර්ම විපාක ගෙවල තරුණ වයස එනකොට ඈත පලාතකට ගිහිල්ලා විශාල කන්දක් උඩට නැංග. නැගල ඉවර වෙලා රුතයක් සමාදන් වුණ. ඔබ අහල ඇතිව ඉන්දියාවන්නවා නොඒක් විදිහ රුත සමාදන් වෙලා ජීවිත කාලෙම එක විදිහේ රුත සමාදන් වෙලා ඒවා අනුගමනය කරනයි. සමහරු ඇඳුන් නැතුව ඉන්න ඇගේ අලුගාගෙන ඉන්නවා තනි කකුලෙන් හිටගෙන ඉන්නවා එක ජාතිය ඉන්න නාන්න නැතුව ඉන්න මුළු ජීවිත කාලෙම. එතකොට විමුක්තියක් පිණිස මේ වගේ නොයෙක් ශරීරයට දුක් දෙනයි ඉන්දියාවේ ඒ කාලෙත් හිටිය අදත් ඉන්න. පිංහතුනේ දැම් මේ ජම්බුක මෙයාගේ නම් කන්දක් උඩට නැගලා ඒ කන්ද උඩ තියෙන ගහක් ළඟට ගිහිල්ලා ඒ ගහේ වැලක් වගේ තින ඕකට එතන්ට ගිහිල් අධිෂ්ඨානයක් කරගත්ත මං මේ රුතේ සමාදන් වෙලා ඉන්න. දවල් කාලි මං කිසිම ආහාරයක් ගන්නේ. තනි කකුලෙන් හිටගෙන ඉන්න. ඒ කකුල රිදෙනකොට අනික් කකුලට මාරුවේ. හර ගහේ වැලකට කකුල දාගෙන ගහට හේත්වෙල තනි කකුලෙන් හිටගෙනින්. දැම් මේ අධිෂ්ඨානය. රෑට මොකද කරන්නේ අර කැලේ ඇවිදලා අසූචි හොය හොයා රෑට යන. ඔය කර්මය සතියක් මාසයක් අවුරුද්දක් දෙකක් නෙමේ. අවුරුදු 55ක් පුරාවට ඔය කර්ම විපාක ගෙව්වකිනවා කන්ද උඩට වෙලා. කන්ද උඩ විතරක් ජම්බු කවුරුදු 55ක්. ඔබ හිතන්න අවුරුදු 10න් 15න් ඔය කන්ද උඩට නැගල ඔය වැඩේ පටන්ගත්ත කියලා හිතන්න. එතකොට අවුරුදු 15න් පටන්ගත්තන අවුරුදු 70ක් වයස අවුරුදු 70ක් වෙත්‍ර වෙනකං අවුරුදු 55ක් තිස්සෙම කන්ද උඩට වෙලා ඔය වගේ කරුමක්කාර ජීවිතයක් ගෙව්ව පුදුම කරුමයක්න. ඔබට ඇහෙනකොට හිතෙනකොටත් හිතෙන පුළුව මේ මොන කරුමයක්ද කියල. පිංහතුනේ
බුදුරජාණන් වහන්සේ දවසගානය හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලන. කාටද මං පිහිට වෙන්නේ. කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තමය බුදු ඇසට අරමුණු වෙන්නේ පින මතු වෙච්චයි. පෙර සසරේ පින් කරපු අයගේ අකුසල් යටපත් වෙලා පින මතුවෙන වෙලාවට බුදු ඇසට යොමුවෙන. බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන යුදුම් ගනන් වැඩම කරලා ධර්මාවබෝධය ලබල දෙනවා. ජම්බුකත්තේ අසලම කන්දක් උඩ ඉන්න හැබැයි බුදු ඇසට පේන්නේ. ජම්බුකගේ පෙර අකුසල් කර්ම විපාකවලින් අර පින වැහිලා. අවුරුදු 55ක් ඔය කන්ද උඩ ඔය කර්ම විපාක ගෙව්වා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බැලුව කාටද මං පිහිටවේ. අද දවස මේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්ත අය කවුද කියල බලනකොට බුදු ඇසින් දැක්ක ජම්බුක පෙර සංසාරය බොහෝ පින් කරපු කෙනෙ පසේ බුදු කෙනෙකුට නින්දා කරලා පාත්තරයකට අසූචි බෙදපු කර්ම විපාකයක් මේ ගෙවන්. හැබැයි ජම්බුකගේ අකුසල විපාක දැන් ගෙවිල අවසාන. ජම්බුකට දැන් පෙර සසර පින මතු කරලා ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ පිණ්ඩ පාති වැඩම කරලා දානි වලදල දහවල් කාලෙ බුදුරජාණන් වහන්සේ අර ජම්බුක ඉන්න කන්ද බුදුනට බුදුරජාණන් වහන්සේ වැඩිය. තැන් ජම්බුක මේ කන්ද උඩ ඉන්න දැම් බලන්න ඒ කාලෙත් මේ මිනිස්සු රැවටෙනවා කියන්න ඔය ජම්බුකගේ කතාව තියෙනවා බලන්න තේරගාථාවේ ඊළඟට ඊට අදාල අටුවාවේ බොහොම ලස්සනට විස්තර වෙනවා ජම්බුක මිනිස්සු රවට්ටගෙන හිටපු හැටි. මොකද ඔබ හොඳට බලන්න ඒ වගේ සමහර වෙලාවට කැලේකට වෙලා ඉන්නවනම් තනිකකුලෙන් හිටගෙන ඉන්නවන ඒ කාලේ ඇඳුන් නැතුව ඉදලා තින්නිකං ඉරිච්ච ඇඳුම් ඇඳගෙන ඉන්න මිනිසු පහදිනවා. අනේ දුස්කර ජීවිතයක් ගත කරනවා අනේ රහතන් වහන්සේලා වෙන්න ඇති අන්න නියම රහතන් වහන්සේලා එහෙම හිතල මිනිස්සු පහදිනවා. මිනිස්සු අහු වෙනවා මිනිස්සු රවට්ටන් ලේසි එහෙම චරිතවලට. එතකොට ඒ වගේ ජම්බුකාර කැලේ උඩ ගල තනි කකුලෙන් හිටගෙන ඉන්නකොට මේක දැකලා ගමේ ටික කාලයක් යනකොට ගංගොල ඉති වත්තේම රාවගිය මිනිස්සු ඇවිල් ඈත ඉඳන් සාධකාරදිදී වඳිනවා. අනේ උත්තමයන් වහන්සේගේ ආශීර්වාදය අපිට ලැබේවා කියලා අනේ මිනිස්සු වදිනවා. අර ඇඳුමක් නැතුව තනි කකුලෙන් හිටගෙන ඉන්න කෙනාට. ඒ වෙලා මිනිස්සු කින අනේ ඔබහන්සේට අපි දානි හදාගෙන ඉන්න. අපේ දානය පිළිගන්න සේක්වා ජම්බුක දානක අනමනුස්සෙක් නෙමේ. හැබැයි මිනිස්සු දැන් හදාගෙන වෑන්ජන ඔළුව උඩ තියාගෙන ඈත ඉදං අරගෙන ඇවිල ජම්බුක ළඟට ඇවිල දන ගහගෙන වෑන්ජන භාජනය අල්ලනම්. එතකොට ජම්බුක මොකද කරන්නේ තනකොළ ගහක් කඩල අරගෙන. අර වෑන්ජන භාජනයට දාලා ඒක ගසෑරල තුන්වතාවක් දිවේතියාගෙන ඊට පස්ස කියනවා හරි මං පිළිගත්තා දැන් උඹලට පින් දැන් අරගෙන පලයල්ල කියලා අනේ සාදු සාදු කියලා මිනිස්සු යනවා කිය. බලන්න ඒ කාලි මිනිස්සු කොච්චර මෝඩද කියලා අදත් එහෙම තමයි. සමහරලාවට අදත් ඔය වගේ චරිතවලට රැවටෙන් අහුවෙන මිනිස්සු කොච්චර ඉන්නවාද. ඒ කාලෙත් ඒ වගේ පිරිස ඉඳලා තියෙන කාලයක් යැනකොට දැන් ජම්බුකට ලොකු දායක පිරිසක්කින්න දවස ගාන බෙදාගෙන දානගේනු. ඈත ඉඳම් කන්දට ඇවිල්ලා ඒ දිහා බලාගෙන වැඳල යන දවල්ට. දැන් එදා බුදුරජාණන් වහන්සේ දහවල් ජම්බුක මේ ඉන්න කන්ද මුදුනට වැඩිය. දැන් ජම්බුක ඉන්නවර ගහකට තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. වැලකට කකුල දාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා ඇහුව ජම්බුක මොකද මේ තනි කකුලේ. එතකොට අනින් මිනිස්සුන්ග රවට්ටපු විදිහටම බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහපොළොවට දරන්න බෑ කියෝ. ඒ නිසයි කියව මං කකුල් දෙකම පොළොවෙ තියන්න නැතුව තනි කකුලකින්ගෙන්. දැ වෙන කෙනෙක් නම් අනේ එච්චර ගුණවන්ත කෙනෙක්ද කියලා පහදිනවන්. ඔය විදියට තයි මිනිස්සු රවට්ටගෙන හිටිය ජම්බුක. බුදුරජාණන් වහන්සේ එහෙම දෙහිනම් හොමම ඉන්න කියලා ඒ ගහයට බුදුරජාණන් වහන්සේ නිසීදනය ලාගෙන තතාගතයන් වහන්සේ භාවනාවට වාඩි වුණ.
බුදුරජාණන් වහන්සේ ගහයට භාවනා කරනු. ජම්බුකයේ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරුවෙන. ඒ කකුල ගොඩක් රිදෙනකොට ඊළඟ කකුලට මාරුවෙන. හෝම හිටිය කරුවල වැටෙනකා. දැන් කරුවල වැටුනට පස්සේ ජම්බුකට පුරුදු විදිහට බඩකිනී දැන්. රෑට යන්න කෑම හොයාගෙන. වටපිට බැලුවා මේ ශ්‍රමණය යන්නෙත් නෑ. මේ දවල් ඇවිල්ල ගහයට මේ භාවනා කරන්න තැනන් නැතුවද මෙතන ඉඳගත්තේ. මේ ශ්‍රමණය මෙතනින් යන්නෙත් නෑ කියලා කල්පනා කර හිටිය ටික වෙලාවක් දැන් එන්න බඩකිනි කෑම් මතක්කෙන. හිමීට කකුල බිම තිබ්බා. බිම තියලා බුදුරජාණන් වහන්සේට නෑසෙන විදිහට හිමීන් අඩිය තියතියා එතනින් පිටත් වුණ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියනවා ජම්බුක ඔබ යන තැනමන් දන්නවා. ජම්බුක ඔබ සසරි බොහෝ පින් කරපු කෙනෙක්. ඔබ සසර කරපු කර්ම විපාකයක් නිසා ඔබෝය විදිහ ජීවිතයක් ගෙව්වේ. ඒ කර්ම විපාක දැන් ගෙවිල් අවසානයි. ජම්බුක හොම වාඩිවෙන්න. අර මහා කරුණාවෙන් බුදු කෙනෙක්ගේ මේ බුදු අදන් ටික ජම්බුකගේ පෙර සංසාරික පුුණ්‍ය ශක්තිය මතු වුණ. එහෙම බිම ඉඳගත්තා. වැඳගත්තා. අනේ ස්වාමීණි මට පිහිට වෙන සේක්වා කිය. බුදුරජාණන් වහන්සේ ජම්බුකට ඒහි බික්කු භාවෙන් පැවිද්ද ලබල දුන්න. අර කේස් රැව් හිතන්න අවුරුදු ගානක් මේ කැලේ ඉන්නකොට කේස් රැවුල් වවාගෙන කේස් රැවුල් ඉවත් වෙලා සිවුරු පාත්තර පෙරවිලා භික්ෂුවක් විදිහට පැවිද්ද ලැබුණ. බුදුරජාණන් වහන්සේ දහම් දෙස්ව බණහලා එදා උතුම් අරහත්වයට පත් වුණ. කෙලෙසුන්ගේ මිදිලම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණ. අරහත් දජයේ පහළ වුණ උපන්දායිදං ඇඳුමක් හැඳපු නැති ජම්බුගගේ ඇඟට අරහත් දජයේ ඉර්දියෙන් පහළ වුණ පාත්තරයක් ලැබුණ. පසුවදා තමයි පළවෙනි වතාවට ජීවිතයේ පිණ්ඩ පාති වැඩම කරලා. මිනිස්සු බෙදපු දානෙ ටික ආසාාවෙන් දානෙ ටික අර අපිරියාවක් නැතුව. දැන් බලන්න ඒ කාලේ කෑම දකිනකොට ප්‍රිය දේවල්වලට අපිරියයි. හිත ඇදුනෙම අසූචිකන්න. දැන් කෙලෙසුන්ගෙන් මිදිච්ච මහරහතන් වහන්සේ නම. ඒ වගේ මර පෙර සංසාරික අකුසලේ ගෙවිල් අවසානයි. එදා තමයි ඉස්සරලාම දානි වැළඳපු දවස පසුවද. මේ ජම්මුක මහරහතන් වහන්සේ උන්වහන්සේ ඔබ හිතන් අවුරුදු 55 කන්ද උඩ ඔය කරුම ගෙවල අවුරුදු ගානක් කුටි කකා හැංගි දුක්විඳලා අවුරුදු 70න් වගේනිවේ ධර්මය අවබෝධ කරගන්න ඇත්තේ. ටික කාලයක් වැඩඉඳලා ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පෑව. ඒ ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට උදාන ගාථාවන් හැටියට තමන්ගේ ජීවිත කතාව දේශනා කරලා පිරිනිවන් පෑව. දැම් බලන්න මේ කතාව දිහා හිතාගන්නවත් පුළුවන්ද කියලා. ජීවිතයේ කර්ම විපාක පස්සෙන්ගෙන ආකාරය. ඒ ජීවිතය ගෙවපු කරුමි දිහැ බලන්. හැබැයි ඒ කර්මය ගෙවලා ඉවර වෙනකොටම රහත් වෙන පින මතු වුණ. ඒ නිසා පිංහතුනේ මේ සිදුවීම දෙක ඔබ හොඳට හිතන්න මේ සමාජය අපිට බාහිතින් බලල පුද්ගලයන් දිහ මනින්න බෑ. සමහර වෙලාවට පාරක වැටිලා ඉන්න හිඟන මනුස්සේකුට සෝවාන් වෙන්න පෙරපිනක් තියෙනව වෙන්න පුළුව. පෙර කරපු කර්මයක් ඒ ජීවිතය ගෙවනාව වෙන්න පුළුවන්. සමහර වෙලාවට නගර ඉන්න අපරාධකාරය හැමෝම එක්ක රණ්ඩුවට එනවා කරන්නෙම පවුකන් ජඩකං. හැබැයි හරියට මේ ධර්මය ලැබුණොත් පෙර සසර පින මතු වෙලා ධර්මාවබෝධය ලබන්න පින තියෙන්න්න පුළුව. මේ බුද්ධ ශාසනය තුළ අංගුලි මාල වගේ අය රහත් වුණා. අම්බපාලි සිරිමා වෙසංගන ඒ අයට පුළුවන් වුණා මේ ධර්මය හලා උතුම් සීලේක පිහිටල රහත්වෙන්. තබ්බද්දායි කියල හොරනායකෙ 500ක හොර පිරිසක් එක්ක. ගම් පහරමින් හිටපු හොරු කණ්ඩායම. මේ පිරිසම බණහල රහත්වෙන. ජීවිතේ නොයෙක් වැරදි අඩුපාඩු නොයෙක් පවකං අකුසල් කර හිටපු පිරිස බණහල ජීවිතයේ ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා. ඒ නිසා මේ ධර්මය කියන්නේ මහා පුදුම දෙයක්.
පිංහතුනී පෙර සසර පින ධර්මාවබෝධයට ඉතාම වැදගත්. අපි මේ ජීවිතේ අපේ ඇස් දෙකෙන් බලල පුද්ගලව දිහාමයා නන් ධර්මය අවබෝධ කරයි මෙයා නං හොඳයි මෙයා හරියන්නේ මහන කරන්න මෙයා නං හොඳ උපාසකය ඔය වගේ අපි සමහරලාවට අපි ඒ ඇස් දෙකෙන් දකිනදේ. අපි සමහර වෙලාවට නරකයි එපාකරපු කෙනෙක් පවකාරයෙක් කියලා හිතන මනුස්්‍යයම පෙර සසරි ධර්මාවබෝධයට පින් කරලා පුුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න පුළුව. ඒ නිසා බාහිරින් පුද්ගල චරිත මනින්න යන්න එපා. පිංහතුනි අපිට පේන්නේ නෑ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න පුළුවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට. ඒ බුදුවරු ඒ කුසලතාව දකිනවා. දැකල බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන් ඒ අයට පිහිට වෙන. ඒ නිසා ඒ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව අපි දන්නේ නෑ ඔබ තුළ මේ බණහන ඔබ තුළ අපි කාතුළත් පෙර සසර පිම් මතු වෙලා තියෙන්න්න පුළුවන්. හැබැයි අද අපිට බුදුරජාණන් වහන්සේ නෑ. බුදු කෙනෙක් වැඩ හිටියා නං බුදුරජාණන් වහන්සේ අපි දිහා බලද්දි. ඒ බුදුවැසින් බුදුරජාණන් වහන්සේ දකිනව අපි සංසාරය කරපු පුුණ්‍ය ශක්තිය ධර්මාවබෝධ කිරීමේ කුසලතාව. හැබැයි බුදු හාමුදුරුව නෑ කියලා අපිට ධර්මාවබෝධි කරගන්න බැරිකමක් නෑ. ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාම දේශනා කරපු ධර්මය ශාස්තෘූ තනතුරට පත් කරලා ගුරු තනතුරට පත් කරලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ. ඒ ධර්මය තුළ තියෙනවා ධර්මාවබෝධ කිරීමේ හැකියා. ඒ නිසා ඔබ හිතට එකඟව අවංකව මේ ධර්මය දියුණු කරන්න. මේ ධර්මය හැසිරෙන මං කොහොම හරි මේ ජීවිතේ මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි අධිෂ්ඨානය කටයුතු කරන්න. ඔබටත් පුළුවන් මේ ජීවිතයේ ධර්මාවබෝධය කරායන්. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ පෙර ජීවිතයේ මහා පින් කරපු අය හිටිය. ඒ පාරමී පුරලා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අය හිටිය. ඒ අය එක ගාථාව හලා ධර්මය අවබෝධ කරා. ඒ අයට බුද්ධ ශාසනය කැනෙ උග්ගටි තඥ. කෙටියෙන් අහලා ගාථාවක් අහල බොහොම හකුලෝලා කෙටි දේශනාවක් අහල ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. සසර පින බලවත්. තවත් සමහර කොටසක් හිටිය සසර බොහෝ පින් කරපු අය. උග්ගටි තඥාය තරම පින බලවත් නෑ. හැබැයි ඒ අය දීර්ඝ දේශනාවක් අහලා කෙලවර ධර්මය අවබෝධ කරා. ඒ බණ අහගෙන ඉන්න ඇද්දිම දේශනාව කෙලවර හිත වැඩිලා පෙරපින මතු වෙලා ධර්මය අවබෝධ කරා. ඒ අයට කියන්නේ විපටි තඥෝ. ඒ අයටත් ලොකූ සහයක් ගන්න උන්නේ. දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට තව පිරිසක් හිටිය. ධර්මය අවබෝධ කරගෙන මාර්ග පල්ලපු අය නෙය. හැබැයි ඒ අයට කාලයක් බණහනව සුතා. නිතර නිතර බණහනෝ කාලයක් ධර්මය අහනව සුතා. ඇසූ ධර්මය හොඳට ධාරණය කරගන්න. දතා ඒ ධර්මය නිතර වචනයෙන් පුරුදු කරනවා වචසා පරිචිතා. නිතර නුවනින් විමසනවා මනසානු පෙක්කිතා. අන්න එතකොට තමන් තුළින් යෝනිසෝ මනසිකාරයෙන්ගේ ධර්මය විමස බලනකොට තමන්ගේ අවබෝධය බවට පත්තින දිට්ටියා සුප්පටි විද්ද. ඒ විදිහට හොඳට කාලයක් බනාහලා ඒ ඇස්වූ ධර්මය නුවනින් විමසමින් දම්මානු දම් ප්‍රතිපදාව දම්මානු දම්ම ප්‍රතිපදාවේ දෙමින් ඒ වගේම වචසා පරිචිතා නිතර වචනෙන් ධර්මය පුරුදු කර ගනිමින් මනසානු පෙක්කිතයි ධර්මය නුවනින් නිතර තමා තුළින් විමස බලමින් එහෙම ධර්මය අවබෝධ කරගත්තා හිටිය. ඒ අයට කියනවන්නේය. ඒ නිසා පිංහතුනේ අද අපිට අපි දිහා බලල හරියටම ඉලක්හෙට ඉන්ද්‍රිය ධර්ම බලල බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න අද වැඩ සිටිය නැතත් නෙය කියන පුද්ගලයෝ ධර්මය අවබෝධ කරේ බනහලා කාලයක් බනහලා. ඒ අහපු ධර්මය හොඳට තනියෙන් පුරුදු කරලා. ඒ ධර්මය මතක තියාගෙන ධාරණය කරලා. ඒ විදියට අපිට මේ ධර්මය දියුණු කරමින් යෝනිසෝ මනසිකාරයේදමින් දම්මානු දම ප්‍රතිපදාවේදමින් මේ ධර්මය ජීවිතය අවබෝධ කරගන්න මහන්සි ගන්න පුළුව. තිය පිණිස ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මේ ධර්මය අවබෝධ වෙන්න නම් තමා තුළ ඇති කරගන්න ඕනේ අංග දෙකක් තියෙනවා.
ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් දම්මානු දම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කැන අහන ධර්මයට අනුකූලෝ තමා තුළින් නුවනින් විමසීමේ දක්ෂතාව. දම්මානු දම ප්‍රතිපදාව කියන්නේ ධර්මයට අනුකූලවම ජීවත්තේ. ඔන්න අංග දෙක ඔබ තුළ ඇති කරගන්න පුළුවන්න ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුව. ඒ පිණිස ඔබ හැම දෙනාට මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. පිහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගස් සියලුපේ සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. ඒවගේම ලැබුණාව වසරේ හැම දෙනාටමත් විශේසින් දායකත්ති දරු පිංහතුන්ට ධර්මශ්‍රවනය කරන හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. අද ධර්මදේශනාවේ පින්බර දායකත්ති දරන නොම්බර 9 දෙවන පටුමග මැද වැලිකඩ පාර රාජකිරී පදිංචේ මිනෝලි වීරසූරිය සහ සරෝ කියන මේ පිංහතුන්ගේ ප්‍රධානම අරමුණු බවට පත්වෙන්නේ සිල්වයා ගුණතිලක ගුරුමෑණියන්ට පින් අනුමෝදන් කිරීම. ති මිනෝලි මහත්මියගේ ජීවිතයට බොහෝ උදව්පකාර කරපු සිල්වයා ගුරුමෑණියන් මේ පින් සාධු කාරදිදි අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිතය සැපවත්වේවා සූපත්වේවා සංසාරදුකින් අතබිදේවා කියල සාදු කියලපින් අනුමෝදන් කරම ඒ වගේම මිනෝලි මහත්මියගේ ස්වාම් පුරුෂයාගේ ආච්චම්මා වන ජොසලින් වීරසූරිය සීයාවන ඩොනල් වීරසූරිය කෙනෙ අයත් මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල යට පින් අනුමෝදන් කරමු. මිනෝලි මහත්මියගේ දෙමාපියන් වන ලොයිට් ප්‍රනාාදු සහ ගේවන් ප්‍රනාාදු කියන අයත් මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. තිගේ පවුල්ලොල මිය පරලවගේ පරම්පරාගත සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් අනුමෝදන් කරමු. තිගේමනම් බණෑසූ බැහැම දෙනාටමත් ධර්මශ්‍රවනය කළ ලක්වාසී ලොවාසි සියලු දෙනාටමත් අද දායකත්තේ දරුව මිනෝලි වීරසූරිය මහත්මිය ඒ සරුව ඇතුළු පවුලි හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාජබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකා සට්හාජබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකා සට්හාජබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.